අද අනුග්‍රහක ආශිර්වාදය ලොව පුරා කොරෝනා රෝගීන් සුවපත් වේවායි පතන කුවේට් දේශයේ සේවයේ නියුතු අනුලා ප්‍රේමලතා මැතිණිය විසින් පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමුගත් දිවුරු කලාවේ යලි අප හමු වේවා යලි අප හමු වේවා ආල හැඟුම් දෙන කොමල සිනාවෙන් මගේ පැතුම් ලොව සසල කලාසේ නීල නුවන් ඇති දැලවලින් ඔය තවත් ලොවක් ඔබ එළිය කලාවේ පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමුගත් දිවුරු තලාවේ යලි අප හමු වේවා යලි අප හමු වේවා. තෙරුවන් සරණයි දෙපීටයි. ඔබ කල්පනා කරන්න ඇති මොකද්ද මේ අද වෙන්න යන්නේ කියලා නේද? මමත් අලුත් ඇඳුමක් ඇඳගෙන අමුතු එකක් සින්දු ගෑල්ලකුත් කියලා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. සංගීතයට අපි හැමෝම ප්‍රියයි. සංගීතයේ ප්‍රිය නොකරන යක්ෂයෙක් කියලා කතාවක් තියෙනවා. නමුත් මේ ගීතය මගේ ශ්‍රවණ වෙච්ච වෙලාවේ මට කල්පනාවල් දෙකක් ආවා. දෙකක් තමයි මේ ගීතයේ තියෙන යම් අර්ථයක්. අනිත් එක තමයි පහුගිය දිගටම මට කතා කරලා කමෙන්ට් කරලා තිබුණා, ඉල්ලලා තිබුණා යෞවන ප්‍රේමය ගැන, සැබෑ ආදරය ගැන කරුණු ටිකක් කියන්න කියලා ඉල්ලීම් තිබුණා. අද උදෙත් අපේ පුතෙක් විරහ වේදනාව නැති වෙන්න ආශිර්වාද කරන්න කිව්වා. පුතේ මම ආශිර්වාද කරනවා ඔබට. ඒත් එක්කම ඔබ හොඳ මාතෘකාවක් දුන්නේ ඔබේ විරහ වේදනාව නැති වී මගේ දේශනෙන් පස්සේ. මම අද කල්පනා කරා සඳහේ සමයට එළඹින් ඉන්න මට අද මේ සින්දු ඔස්සේ යෞවනයට ආපහු වෙන්න කියලා හිතුණා. ඉතින් මම ඒක නිසා මේ ගෙදෙට්ට ඇඳපු විදිහටම එහෙම ඔබ හමු වෙන්න ආවා. ඔබටත් වෙනසකටත් එක්ක. අපි කොහෙන්ද පටන් ගන්නෙ? සින්දුවෙන් පටන් ගමු. මම ඔබට ආරාධනා කරනවා ඒ ගීතේ අන්තරා කොටසේවත් වර්ස් එකේ පේලි දිහාට සිත් යොමු කරන්න කියලා. මම ආයෙ මතක් කරන්න. අද බොහොම සංවේදී මාතෘකාවක් කතා කරන නිසා ලේන්සුවක් එහෙම ළඟ තියාගෙන සංවේදී වුණත් කමක් නැහැ. ඕවා ජීවිතේට අදාළයි. ආල හැඟුම් දෙන කොමල සිනාවෙන් මගේ පැතුම් ලොව සසල කලාසේ නීල නුවන් නැති දෑල වලින් ඔය තවත් ලොවක් ඔබ එළිය කලාවේ. මගේ පැතුම් ලොව සසල කලාසේ තවත් ලොවක් ඔබ එළිය කලාවේ. අද නම් කොහොමද? දෙයිද එළිය කරන්නේ? පෙති කපලා සූට්කේස් එකේ දාලා එළිය වෙන්න ආරියම. එමය නේද? ආදරය කියන්නේ මෙන්න මේකටයි. කෙටියෙන් කියනවා නම් මම ඔබට ආරාධනා කරනවා සැබෑ ආදරය, උත්තරීතර ආදරය අඳුරගන්න එකතු වෙන්න කියලා. ආදරය කියන්නේ හරි අමුතු දෙයක්. අද සමාජයක නෑ. මං ආසයි අද පුතාලා දුවලා ගොඩක් මගෙත් එක්ක ඉන්නවා. ඒ අය මේ වැඩසටහනට සහභාගී වෙනවා නම්. ඒකයි මං ගීතයක් එහෙම දන්න විදිහට කිව්වේ. අපි මේ ගීතේ අර්ථය කතා කරා. ඔබට ඒක තේරෙන්නේ නැති. ඒත් එක්කම මම ඔබට පුංචි කතාවක් කියනවා. සැබෑ කතාවක්. මේකත් අහන් ඉන්න. මම ඒ ඔස්සේ තමයි ඔබට කරුණාද කියන්නේ. මේ අපේ පාසල් අවදියේ සිදුවෙච්ච සිදුවීම. අපේ පොඩි කණ්ඩායමක් හිටියා. එක එක වයස් වල අපි කණ්ඩායමක්. එහෙමනේ සාමාන්‍යයෙන්. මේ ඉන්න අතරේ මේ අපේ එක යෞවනෙක්ගේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. බොහොම ගෙවල් වලින් පවා මේක දන්නවා. ඒ ගෙදර ඒ තරුණිය විතරයි ඉන්නේ. අපේ ඉස්කෝලේට ගිය කාන්තාවක් දැරියක් එයා විතරයි ඉන්නේ. අම්මා තාත්තා ඉන්නවා. බොහොම හොඳට හැදිච්ච දරුවෙක්. අපේ ශගයා බොහොම දුප්පත් පුට් සයිකලයක් විතරක් තියෙන අපේ මිත්‍රයා. මේක බොහොම
සඳ එළියසේ අචින්තයයි ප්‍රේමයක්. බොහොම සුන්දර විදිහට ගලාගෙන ගියා. හැමෝම දන්නවා. ගෙවල් වලත් දන්නවා. ඒතර ගෙවල් වල නිතර යනවා එනවා. අපිත් ඒ ගෙවල් වලට ගිහින් ඔය බණ පින්කම් වලට එහෙම උදව් වෙලා ඉවිල්ලා තියෙනවා. මේ විදිහට මේ සුන්දර ප්‍රේමය ගලාගෙන යද්දී අර මොකක් හරි නොසිතු දෙයක් සිද්ධ වෙනවා වගේ මහා අලකලංචියක් සිද්ධ වුණා. මේ දැරියට වෙනත් පවුලකින් ඒ අය දන්න විවාහ යෝජනයක් ආවා. ටිකක් උගත් යමක් කමක් තියෙන වාහනයක් එහෙම තියෙන බොහොම හොඳ යහපත් ඊට වැඩිය මේ අපේ කොල්ලට වැඩිය හොඳ තත්ත්වයක තියෙන පවුලකින් මේක පිටුපාන්න බැරි මට්ටමින් තමයි අර තරුණිය ගෙදරට මේ යෝජනාව ආවේ. මොකක් වෙන්නේ නැද්ද? අර කියනවා වගේ වැඩේ ගස් ගියා අපේ කොල්ලා. හැබැයි ඌට ඒක එච්චරම දැනෙච්ච ඉතිය තේරුන්නේ නැහැ. පොඩ්ඩක් අපිත් එක්කත් ඇවිල්ලා කුටු කුටු ගෑවා. නමුත් මේකේ සැබෑ තත්ත්වය තියෙන්නේ මේකොල්ල කොහොමත් ඒ ගෙදරට යනවා එනවා නිතර. ඒක අඩුයි මොකුත් නැහැ. ඊට පස්සෙත් අපි දකිනවා කඩේට ගිහින් බඩු ගෙනල්ලා දෙනවා. නොඑක් ආලුරන්දන් ඔක්කොම කරලා දෙනවා ගෙදර. දෙන කතා කරත් ඉන්නවා. ගෙදර ගිහිල්ලත් කතා කරනවා, පාස් කරනවා, ඔක්කොම කතා කරනවා. ඉතින් මේක වෙනසකුත් නැති හින්දා ඉතින් අපි හිතන් හිටියා අර සාමාන්‍ය ක්‍රමයට මුන් දෙන පැනලා යන්න තමයි මේ සිද්ධිය දාන්නේ ගෙදරට හොරෙන් මොකක් හරි මේ සීන් එකක් යනවා. අහන්නත් බෑ සද්ද නැතුව හිටියා. මෙහෙම ඉන්නේ නැද්දී මේ අපිට මේ ඇවිල්ලා කිව්වා මේ අර තරුණියා කතා කරන්නේ නංගි කියලා කතා කරන්නේ. මචං නංගිගේ වෙඩින් එක මෙහෙම වෙලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් අපි කිව්වා අපරාධي මං ඔබ මේව කරේ. කියලා මෙහෙම දවස් 2කට විතර කලින් ඇවිල්ලා කිව්වා මේ. හැබැයි ඒ අතරේ වැඩක් කරනවා ගෙදර ගිහින්. දවස් 2කට කලින් අපූර්ව කතාවක් අපිත් එක්ක ඇවිල්ලා කිව්වා. මචං උඹලා ඔක්කොම මචං පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ. මොකද්ද කියලා. මචං නංගිගේ වෙඩින් එක අනිද්දා පෝරුව ගහලා පොඩ්ඩක් ගෙදර වැඩ ටික කරලා අස්පස් කරලා දෙන්න කියලා කිව්වා මචං. පොඩ්ඩක් අපි ගිහිල්ලා පොඩ්ඩක් සපෝට් එකක් දෙලිමු. අපේ කොලුකම දන්නවනේ බැනපු එක කරේ පළුයන් අල්ලගෙන උට. තොට පිස්සු දෙයක්ෝ මෙහෙම කරපේ කියලා. එහෙම කියලා බෑනේ මචං නංගිට කවුරුත් නැහැනේ බං. ගෙදර උඹලා දන්නවනේ. ඒ ගෙදර මන්නේ ඔක්කොම කරේ. මේ වෙලාව මගහැරලා බෑනේ බං. කියලා මම අපිවත් කැමති කරගෙන ගිහින්. අපිත් දන්න සෙල්ලම් දාලා පෝරු හදලා අස් කරලා ඉතින් කිසිම තරහ මරක් නැහැ. ගෙනලා අයියේ තේ දෙනවා. තේ දෙන්නද? ඕවත් දුන්නා ඔක්කොම කරලා මේගොල්ලෝ ඔක්කොම අර බර වැඩ ටික ඔක්කොම කරලා පහුවදත් සෑහෙන දේවල් ටිකක් කරා. වෙඩින් එක දවසේ මම හිතන්නේ වෙඩින් එකට ගියා අනිවාර්යෙන් අපිට ආරාධනා තිබුණේ නැහැ. නමුත් සියලුම කටයුතු ටික කරලා දීලා බොහොම සාර්ථක කරලා දීලා ගෙදර අයගෙත් ආශිර්වාදය මත අනේ පුතේ ගොඩක් පිං කියලා එම දාලා ආවා. තමන් ආදරය කරපු කෙනාව බොහොම ලස්සනට පිටත් කරලා ඇරලා. මොකෝ හිතෙන්නේ? මොකද හිතෙන්නේ? මට ඔබේ උත්තරය ඕනේ. කොල්ලා ගැන මොකද හිතෙන්නේ? කෙල්ලට පිටුපාන්න බැරි වෙන්නේ නැති දෙමාපියන්ට. නමුත් ඒකට තමයි ආදරය කියන්නේ. මේක තමයි සැබෑ ප්‍රේමය, සැබෑ ආදරය. ආදරය කියන්නේ අනිත් කෙනාව තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීම් ටික කරනවා නම් අන්න ඒකයි පුතා ආදරය. ආදරය කියන්නේ ලබා ගන්න තැන නෙවෙයි. ලබා ගැනීමට අපි වෙන වචනයක් පාවිච්චි කරනවා පුතා. ඒකට කියනවා ආත්මාර්ථකාමීකම කියලා. ආත්මාර්ථකාමීකම තියෙන තැන ආදරය රැඳෙන්නේ නැහැ. මම මේ කතන්දරේ සින්දුවයි දෙකම ගත්තේ සැබෑ ප්‍රේමය අද දන්නේ නැහැ. ඇයි? ප්‍රේම ගීත නැහැ. අද මිල්ටන් මල්ලවාරච්චි නැහැ. මිල්ටන් පෙරේරලා නැහැ. තවත් ඒ කාලේ හිටපු ශ්‍රේෂ්ඨ ගායක ඇත්තියෝ අද නැහැ. අද අපිට මොනවද ඇහෙන්නේ? ඒව ගැන මම කතා කරන්න කැමති නැහැ. එකපාර මාව මරන්න කිව්වා. ඉතින් තාම මොනවද? ඇත්තටම මම මේ ගායකතුමත් එක තරහ නැහැ අපි සංගීත ශිල්පියෙ විදියට. හැබැයි ඒ ගීතය ගැන නම් මට කියන්න තියෙන ඒ කියනකොට එකපාර නෙවෙයි මෝ ටික ටික මරන්න ඕනේ. ඕක තමයි අපිට හැංගීම මේවා ගීතද? අද මේ ගීත සාහිත්‍ය ඔස්සේ තමයි ප්‍රේමය යට ගිහින් තියෙන්නේ. සැබෑ ප්‍රේමය ඉස්සර ගීත වලින් ගායනා වුණා. හරි ලස්සනයි. ඒ ඔස්සේ సౌందර්යයක් තිබුණා. సౌందර්යය නැති තැන ආදරයක් ප්‍රේමයක් පවතින්නේ නැහැ. ආදරය කියන්නේ හැඟීමක්. ඔබට මගේ මේ ගීතේ පද ටිකත් මේ අපේ මිත්‍රයාගේ කතාවත් ඇහුනම ඔබේ හදවතට යම් සංවේදනයක් දැනුණා නම් ඒක තමයි ආදරය. ආදරය කියන්නේ සංවේදයක්. සංවේදනයක්. සංවේගයක් නෙවෙයි සංවේදනයක් විතරයි.
තමන් ආදරය කරපු දේ පුළුවන් තරම් ලස්සනට සහ හොඳින් තබා ගන්න උත්සාහ කරනවා. අපි හිතමු ඔබ යම් වාහනයක් මෝටර් සයිකලයක් අරගෙන ආවා කියලා අපේ තරුණ පුතාලා එහෙමනේ. ඒක පුළුවන් තරම් ලස්සනට හොඳින් තියාගන්නයි ඔබ කැමති. ඒකට හිරිහැර කරන්නේ මුකුත් රිදෙන දේවල් කරන්නේ නැහැ. යහපත තකා තියෙන්නේ. හැබැයි ඔබේ තියෙන ආත්මාර්ථකාමයේ තියෙන නිසා ඔබ සෝවාන් සකෘදාගාමී වෙලා නැති නිසා ඔබට අර ඇල්ම තියෙනවා. නමුත් මනුස්ස ජීවිත දෙකක් අතරේ තියෙන සම්බන්ධයේදී ආදරය කියන දේ ඔබ කාමයෙන් සහ රාගයෙන් වෙන් කර හඳුනාගත යුතුයි. අද ඔබ ආදරය කියලා දකින්නේ අලුතෙන් ඉන්න පුතාලා දුවලා රාගයයි, කාමයයි. ශාරීරික අවශ්‍යතාවයක් නෙවෙයි ආදරය කියන්නේ. ආදරය කියන්නේ මානසික අවශ්‍යතාවයක්. ඔබට එන හැඟීම කෙනෙක් වෙනුවෙන් ඔබ යොදාගත යුත්තේ ඔහුගේ හෝ ඇයගේ සුභ සිද්ධිය තකයි. ඔබට වැඩි හොඳ කෙනෙක් ඇයට ලැබිලා නැත්නම් ඔහුට ලැබිලා ඔබට තියන්නට වඩා හොඳ සතුටෙන් තියන්න පුළුවන් නම් ඔබට ඊට වැඩිය සතුටක් කොහෙන්ද තියෙන්නේ? ඇයි? මං ආදරය කරපු කෙනා සැප විඳිනවා පුදුම විදියට. කාටද සතුටු? ඔබ යාව ගන්න හැදී සැප විඳින්නනේ නේද? දුක් විඳින්න නෙවෙයිනේ. තමන්ට ලබා ගන්නේ තමන්ගේ සතුටු දෙසයි. ඔබ කෙනෙක් තමන් සතු කරගන්නේ ඇයි කියලා බලන්න. අවසානයේ තියෙන්නේ එයාව සතුටින් තියන්නද ඔබ සතුටින් ඉන්නද? මට දෙන්න උත්තර. ඔබ සතුටින් ඉන්නයි. එහෙම නොවේ නම් ඒ ඇත්ති හෝ ඇත්තා වෙන තැනකට ගිහින් සැප විඳිනකොට ඔබ මෙතන දුක් වෙනවා නම් ඔබ ගාව තිබිලා තියෙන ආර්ථකාමයේ ඇයි දුක් වෙන්නේ? එයා සතුටෙන් ඉන්නේ. ඔබට අහිමි වීම නිසායි ඔබ දුක් වෙන්නේ. එතන තියෙන ආත්මාර්ථය. ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියලා ඔබ අහලා ඇති. මොකද්ද කරන පරිත්‍යාගය? අකුලන් ඵලයන් මගේ පාඩුවේ මං ඉන්නම් කියන එක නෙමෙයි පරිත්‍යාගය කියන්නේ. පරිත්‍යාගය කියන්නේ තමන්ගේ ජීවිතේ දක්වාම තමන්ට කරන්න පුළුවන් දෙයක් තමන් ආදරය කරපු කෙනා හෝ ස්ත්‍රිය හෝ පුරුෂයා වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක නොපිරිහෙලා පිරිසිදු චේතනාවෙන් ඉෂ්ට කිරීමයි. ගතින් උපකාරයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්, සිතින් උපකාරයක් කරනවා වෙන්න පුළුවන්. ඒක තමයි සැබෑ ප්‍රේමය. අද ඔබ නොදන්න ප්‍රේමය ඔකයි. අද ඔබ නොදන්න ආදරය ඔකයි. නීල නුවන් නැති දෑල යුගින් ඔබ තවත් ලොවක් අද එළිය කලාවේ. මම අර සින්දු තේරුම් කරලා දෙන්න වැඩසටහන කරන්න හදනව නෙවෙයි. මම මේක ගත්තේ ඔබට පෙන්වන්නයි. මට මේ සිතුවිල්ල ආවේ මේ සින්දුව අහදි නිසායි. එතකොට හුඟක් අද තරුණ තරුණියෝ සැබෑ ආදරය අඳුරන්නේ නැහැ. ඔබ ආදරය කරන කෙනා වෙන කෙනෙක් ගෙනිච්චොත් අපි දැක්ක පහුගිය කාලේ ලයිව්ම යනවා පිහිපාරවා. ඇයි? කෙනෙක්ගේ සිත වෙන තැනකට යන්නේ සතුට වෙන්නයි. ඔබත් එක්ක මිත්‍ර වෙලා ඉන්න ආදරය කරන තරුණිය හෝ තරුණයා වෙනත් තැනකට යනවා නම් ඒ ගිහින් තින්නේ ඔබෙන් ලද සතුටට වඩා සතුටක් එතන තියෙන නිසායි. ඔබ කුමක්ද කළ යුත්තේ? ආශිර්වාද කිරීමද නැද්ද? ඔබ සැබෑවින්ම ආදරය කළා නම් ඔබ කළ යුත්තේ ආශිර්වාද කිරීමයි, උදව් කිරීමයි. යහපතක් වෙන තැනදී ඔබේ ප්‍රේමය මතුවලා එන්න ඕනේ. අර අපේ මිත්‍රයාට මතුවලා ආවේ හැඟීමයි. අනේ මචං නංගිට කවුරුත් නැහැ. අපි කරලා දුන්නේ නැත්තම්. බලන්න. ඉස්සර කාලේ මේ වගේ දේවල් තියෙන්නේ නැති. හැබැයි අද දකින්න නෑ නේද? අද මොනවද කියන්නේ? ඔයි හලෝ. තමුසෙට එපා නම් තමුසෙ යනවා හලෝ. තමුසෙ එකයි නම් මට 10ක් පුළුවන් හලෝ. අද මේ හලෝ නිසා ආදරය වෙන දිහාකට ගිහින් තියෙනවා. ආදරය කරන කෙනෙක් හලෝ කියන සිරිතක් නැහැ. තරුණ දුවලා පුතාලා ඕයි කියන්නේ නැහැ. එතන හෘදයංගම බවක් නැහැ. ආදරය කියන එක ඔළුවට දැනෙන දෙයක් නෙවෙයි. ආදරේ සිතට දැනෙන දෙයක්ුත් නෙවෙයි. ආදරේ කනට ඇසෙන දෙයක්ුත් නෙවෙයි. ආදරේ ඇසට පේන දෙයක්ුත් නෙවෙයි. ආදරය ඔබේ අධිසංවේදී හදවතට දැනෙන දෙයක්. හෘද මනසට ගෝචර දේවල් වලට කියන හැඟීම් කියලා. ඒක විශේෂබද්ධ නැහැ. එහෙමනම් ආදරය දැනෙන්නේ ඔබේ හදවතටයි. කනට නෙමෙයි. රූපයක් නිසා ඔබ කෙනෙකුට ආදරය කරා වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ. රූපේ නැති වුණොත් ආදරය පවතින්නේ නැහැ. ඒ ආදරය
ඔබට ආවේ S2 තුලින් නිසායි. කෙනෙක් මිහිරිහණින් ගීත ගායනා කරනකොට කටහඬ මිහිරිකමට ඔබට ආදරයක් ඇති වුණා නම් ඔබ සංවේදීන වෙලා තින්නේ කනටයි. එතන ආදරයක් නෑ පුතා. ආදරය ආව නම් ආදරය එන්න ඕනේ ඒ හදවතින් ඔබේ හදවතටයි. දැනෙන්න ඕනේ. එතන ශ්‍රව්‍ය ගෝචර දෙයක් සිද්ධ වෙන්න බෑ. දෘෂ්ටි ගෝචර දෙයක් සිද්ධ වෙන්නට බෑ. ප්‍රඥා ගෝචර දෙයක් පමණයි සිදුවිය යුත්තේ. ඔබේ සැබෑ ආදරය ඔබට දැනෙයි ඔබේ හදවතට. ඔබේ හදවතත් එක්ක සම්බන්ධ නොවෙච්ච ආදරය පවතින්නේ නැහැ. අද සැබෑ ආදරය හොයාගෙන යන අය වල්මත් වෙලා තියෙන අපිට පේනවා. අපි හිතමු ඔබ කෙනෙක් එක්ක ආදරෙන් බැඳිලා හිටියා කියලා. සැබෑ ආදරයෙන්. පරාර්ථ චේතනාවෙන්. කුමක් හෝ නිසා ඔබ වෙන් වුණා කියන්නේ. නමුත් ආදරයට එතන බාධාවක් තියෙන විදිහක් නැහැ. ඇයි? පරාර්ථ චේතනාවෙන් හිටිය අනිකගේ යහපත උදෙසා කටයුතු කරනවා. බුද්ධ දේශනාවේ පවා තියෙනවානේ. සංසාරේ යන කෙනෙක් මුණ ගැසුනොත් ඔහු හෝ ඇය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ක්‍රියාදාමය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. ඔහුගේ හෝ ඇයගේ මේ අත්භවයේ සහ මතු අත්භවයේ යහපත උදෙසා කටයුතු කරන්න කියලා තියෙනවා. ඒක තමයි බුද්ධ ධර්ම. අපි බෞද්ධ විදියට අනිත් ආගම් වල අයත් මාත් එක්ක ඉන්නවා. ඒ අයට දැනුවත් වෙන්නත් එක්කයි කියන්නේ. ඊළඟට තවත් දෙකක් තියෙනවා. තමන්ගේ ජීවිතය තුළදී තමන්ගේ සැබෑ ආදරය හම්බ වෙලා නැහැ කියලා හිතාගන්න. සමහර අය ආදරය හොයමින් යනවා. එතකොට යනවා ආත්මීය සහකරු හොයාගෙන. ඒකටම වෙන වැඩසටහනක් කරනවා සෝල්මේට් හොයාගෙන. ඇයි සෝල්මේට් හම්බුනහම අපි හිතමුකෝ නිකන්. ඒ සෝල්මේට් ගායන හෝ පිරිමි හොඳ සතුටෙන් දෙයනේ කියලා පවුලක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. තමන් කළ යුත්තේ ඊට ආශිර්වාද කිරීමද සෝල්මේට් හම්බෙලා ඔයාට මතක නැහැ ඉස්සර ආත්මවල මේමයි කියලා එතන විස බීජයක් දාලා සෝල්මේට්ගේ ඔළුව අවුල් කරලා ඒ පවුල කාලා ඔබ සෝල්මේට් වෙන එකද? එතන තිබුණේ ආදරේද ආත්මාර්ථයද කියලා පොඩ්ඩක් කියන්න. ඔබ පෙර ආත්මවල හරි කොහේ හරි හිටපු කවුරු හරි හොයාගෙන යන්නේ ඔහු හෝ ඇය සතුටෙන් තියන්නද කියලා මම ඔබෙන් අහනවා. සමහරට ඔබ හිතනවා ඇති යට මෙහෙම කිව්වම සතුටු වෙයි අම්මා පෙර ආත්මික එක්කෙනා මාව හොයාගෙන ආවා කියලා. මා ඔබට කියනවා පෙර ආත්ම භවයන්හිදී බිරිඳ නොවිච්ච සැමියා නොවිච්ච දෙමව්පිය නොවිච්ච සහෝදර සහෝදරියෝ ඥාතියන් නොවිච්ච කිසිවෙක් මේ මිහි පිට නැහැ කියලයි අපේ උත්තරීතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. එහෙමනම් මේ ඉදිරිපිට අපේ පිරිසින්ව ඒ ඇත්තෝ ඔබේ නිවසේ ඉන්න බල්ලා පූසා ඔබේ දරුවා නැත්තම් අසල්වැසියා ඒ සියලු දෙනා ඔබත් එක්ක සංසාරේ සෝල්මේට්කම දරපු අයයි. නෑ කියන්නකෝ. අපේ ආත්මීය සහකරු, ආත්මීය දෙමව්පියෝ, ආත්මීය සහෝදරයා, සහෝදරිය ඌ අයයි අදත් ඔබට එක්ක මුණ ගැහෙනවා, එක්ක මුණ ගැහෙන්නේ නැත්තේ. සංසාරේ බිරිඳ නැත්තම් සැමියා වී හිටපු වාර ගණනවත් කියන්නට බෑ කියලායි දේශනේ තියෙන්නේ. අපි එයින් කෙනෙක් තෝරාගන්නේ කෙසේද? දැන් කවුරු හරි ඔබගේ වෙලා ඉන්නවා කියන්නේ ඒ සංසාර සහකාරියක් තමයි. සහකාරියක් තමයි. කුමක් හෝ එහෙම හැඟීමක්, කුමක් හෝ එහෙම බැඳීමක් සංසාරගත දෙයක් නිසායි අද ඔබ ළඟට ඇවිල්ලා ඉන්නේ. නමුත් යම් යම් අයගේ ගතිගුණ නිසා යම් යම් නොගැලපීම් අඬදබර ඇති වෙන එක ස්වභාවිකයි. නමුත් නකුල මාතා නකුල පිතු ගැන කියන බුද්ධ දේශනේ බලන්න දෙන්නෙක් සංසාරයන් හැටි බුදුන් වහන්සේ ලස්සනට දේශනා කරලා තියෙනවා. සමසිත පවත්වා ගැනීම, සම ත්‍යාග, සම ශ්‍රද්ධා ඒකේ තියෙනවා දේශනේ. මම ඒ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ බලන්න. ඒ ආකාරයෙන් සම තත්වයෙන් පැවතීමෙන් වෙනස් වීම ඇති වෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි සංසාරේ යම් ගමනක් යනවා. මේ යනකොට අපිට ගැළපෙන විදිහට හැමදේ සකස් කරගෙනයි අපේ ජීවිතය යන්නේ. ඔබට පුටු සෙට්ටයක් ගේන්නොත් ඔබට ඒ පුටු සෙට්ටයක් කවුරු තෑග් කියලා දුන්නා කියමු අපි උදාහරණයක්. ඔබට ඒකේ වර්ණය ගැලපෙන්නේ නැත්නම් ඔබ කරන්නේ වෙන කවර මාරු කරනවා නේ. පාට මාරු කරලා ඔබට ගැලපෙන විදිහට හදා ගන්නවා ලස්සනට. ඔබට ලැබිච්ච කෙනත් ඔබ ගලපා ගැනීමේ හැකියාවෙන් යුක්ත විය යුතුයි. ටිකෙන් ටික මේ ගැලපීම ඇති වෙනවා. අවබෝධය තුලින්. එතකොට මෙයා නම් මට හරියන්නේ නැහැ, මෙයා මාත් එක්ක ආපු කෙනෙක් නෙවෙයි කියලා ඔබට කියන්න කිසිසේත් අයිතියක් නැහැ. එහෙමනම් අද ඔබත් එක්ක ඔය එක වහලක් යට ඉන්නේ නැහැ. මම මේ දැන් කියන්නේ
තරුණ තරුණියන්ගෙන් ඔබේ ඉන්න අයටයි. ඒත් ඒ අයත් මට වැඩි බාල විත්‍ය මම දන්නවා. ඔබ මගේ සැබෑ වයස දන්නේ නැහැ. මම සැදෑ සමය ගත කරන කෙනෙක්. ඒ නිසා මට පුතා දුව ගොඩක් දේවල් කියන්න පුළුවන් අතීතයේ දිහා බලලා අත්දැකීම තුලින්. ඒ නිසා සැබෑ ආදරය කියන්නේ හරි සුන්දර දෙයක්. ඒක නැති වෙන්නේ නැහැ. සැබෑ ආදරේ නැති වෙන එකක් නෙමෙයි. හැමදාමත් එක විදිහට තියෙන ප්‍රීතිමත් සතුටුදායක දෙයක්. දැන් අපේ අර සගයා කොල්ලා ඌ ඇඬුවේ නැහැ කවදාවත්. ඒ නංගියෙනුත් නෑ දුක සැප බලාගෙන හිටියා. ඊට පස්සේ අපේ මිත්‍රයා මට හම්බුනේ නැහැ. විවාහ වෙලා කොහේ හරි යන්නේ නැති. නමුත් ඒකට කියනවා ප්‍රඥාව කියලා. ආදරේ පවතින්නේ ප්‍රඥාව තියෙන තැනයි. මම හැමදාම ප්‍රඥාව ගැන කියන්නේ ඒ නිසායි. හැඟීමක් විතරක් නෙමෙයි ෆීලිං එකක් ඔබට දැනීමක් විතර. එහෙම නැත්නම් ඒක ඔබේ සංවේදයක්. සංවේදනය කියන්නේ ඉමෝෂනල්. අන්න එතෙන්ට එන දෙයක් තමයි ආදරය. සමහර අය ඉන්නවා හරි සංවේදනෙන් ඉහළටම ගිය අය ඉන්නවා. මගේත් යාළුවෙක් ඉන්නවා. ගෙත් එක ලේසියෙන් බෑ සින්දුවක් එහෙම කියන්නේ. අපි සංගීත කරන දවස්වල මිල්ටන් පෙරේරාගේ දුක් සින්දුවක් කියමු ඌ අඬනවා පැත්තකටලා ඉඳගෙන. ඒව නොකියත් බෑ ඌ කියන්නත් කියනවා ඌට අඬන්න. ඉන්න අමුතු චරිත. ඉතින් ඒකේ කියන්නේ කොහාටද ඒක වදින්නේ? හදවතට. එතන දුකක් තියෙන්න බෑ. සැබෑ ආදරේ ප්‍රීතියෙන් පිරිච්ච දෙයක් කියලා මා කියන්නේ ඇයි? අහිමි වීමක් නැති නිසායි. ආදරයක් අහිමි වෙනවා නම් එතන ආදරයක් තිබිලා නැහැ. කොහොමද ආදරය අහිමි වෙන්නේ? ආදරය හදවතේ තියෙන්නේ. අහිමි වෙන්නේ කෙසේද? දැන් අර පුතා මට උදේ කමෙන්ට් දෙකක් දාලා තිබුණා අද උදේ. අද සඳුදා දවසේ මේ පරිගත කරන්නේ. දාලා තිබුණා මේ ආශිර්වාද කරන්න මේ අහිමි ප්‍රේමය වෙනුවෙන් කියලා. පුතේ ප්‍රේමයක් කවදාවත් අහිමි වෙන්නේ නැහැ සැබෑ ප්‍රේමයක්. සැබෑ ආදරයක් කවදාවත් අහිමි වෙන්නේ නැහැ පුතා. ඔයාගේ ආදරය අහිමිලා නැහැනේ. ඔයාගේ හදවතේ තිබිච්ච ආදරණීය හැඟීම හැමදාමත් එහෙම තියෙයි. ඔබ පිරිමි කෙනෙක් නම් ඒ කාන්තාව කෙරෙහි වෙන්න පුළුවන්. කාන්තාවක් නම් පිරිමියා කෙරෙහි වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන මේ ආදරය කියලා කාමයයි රාගයයි වරද්ද ගන්න එපා. ඒවා ශාරීරික අවශ්‍යතාවන්. දෙවනුව මනසට බලපානවා. ඒ කියන්නේ මම මේ කියන්නේ. නමුත් සැබෑ ආදරය කියන්නේ උත්තරීතර හැඟීමක් විතරයි. කෙනෙකුගේ යහපත වෙනුවෙන් කෙනෙක් තුල පහළ වෙන හැඟීමට කියනවා ආදරය කියලා. මුළු විශ්ව ධාතුවම කෙරෙහි ආත්මාර්ථයෙන් තොරව පරාර්ථයෙන් එන ආදරයට කියනවා විශ්වීය ආදරය කියලා. සියලුම දෙනා කෙරේ වෙනුවෙන් එන ආදරය අපේ උත්තරීතර බුදුරජාණන් වහන්සේ ගාව තිබුණේ ආදරයයි. සියලුම දෙනා කෙරෙහි නැති නොවන ප්‍රේමයක් තිබුණා. ඒ ප්‍රේමය උන්වහන්සේ පිරිනොම් පාන තෙක්මත් තිබුණා. අපි ඒක දන්නවා. යේසුස් වහන්සේ මං කියන්නේ ප්‍රේමයේ රජා කියලා. ඊට ඔබෙන් ප්‍රේම කරන්න මං හිතන්නේ කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේ හා සමානවම ලෝකෙට ප්‍රේම කරපු උත්තමයා. අපි ගෝලයෝ වෙන්න පුළුවන්. එතකොට මොකක්ද උන්වහන්සේගේ පළමු මැද අවසාන දේශනය වුණේ? ප්‍රේමයමයි. ආදරයමයි. ඇයි ඒක දේශනා කරේ? නැති නොවන්නක් නිසා. ඔබ හම්බ කරගන්න ඕන නැති වෙන්නේ නැති ධනයක්. එහෙමයි දේශනාවේ තියෙන්නේ. නැති නොවන ධනයකින් එකක් තමයි සැබෑ ආදරය. ආදරය ඔබ ප්‍රීතියෙන් තබනවා. ඔබ පූර්ණ පුජ්‍යලෙබ් බවට පත් කරනවා. ඔබට හැමතිස්සෙම ඒ ආදරයෙන් ජීවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. කවදාවත් ඔබට දුක් වෙන්න වෙන්නේ නැහැ. ඔබ ළඟ තියෙන පරාර්ථකාමී ආදරය නම්. ඇයි? ඔබට හම්බුන්නේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට වැඩි හොඳ සැපක් විඳිනකොට ඔබ ගෙදර ඇවිල්ලා තව සින්දුවක් කියලා තව පොඩි පාටියක් දානවා. ඇයි? නංගිට හර අපේ කොල්ලා කිව්වා වගේ නංගිට හර ගියා. ආන් ඒ මට්ටේ ඉන්න පුළුවන් නම් ඒ මට්ටමේ ඔබට කවදාවත් දුකක් ඇති වෙන්නේ නැහැ. ඔබ හැමතිස්සෙම ඔබ සැබෑ ආදරයක් නම් කරේ අනික් කෙනාට එයාගේ යහපතේදී එයාට වඩා සතුටු වීමේ හැකියාව ඔබට තිබිය යුතුයි. එහෙම නැත්නම් ඔබ ආදරේ නෙමෙයි කරලා තියෙන්නේ ආත්මාර්ථයයි. ආත්මාර්ථයයි ආදරේ එකට යන්නේ නැහැ පුතා. ඒ දෙකක්. මේක තමයි අද මම ඔබට කියලා දෙන දේශනේ. සැබෑ ආදරේ ඉගෙන ගන්න. සැබෑ ආදරය භුක්ති විඳින්න. සැබෑ ආදරේ සතුටෙන් ඔබ පිරෙන්න. කවදාවත් ඔබට සංසාරයේ දුකක් ඇති වෙන්නේ නැහැ. ඔබට මේ විදිහට කැමති ඕනම කෙනෙකුට ආදරය දක්වන්න පුළුවන්. ඇයි? ඒ ඇත්තට හෝ ඇත්තේට ඔබෙන් කවදාවත් වරදක් වෙන්නේ නැහැ. ආදරය කරනවා කියන්නේ මම ඔබට ආදරය කියලා පස්සෙන් යෑම නෙවෙයි.
ඔබේ තියෙන යම් ආදරයක් තියෙනවා. ඒක හදවතේ තියාගෙන ඔහු ඇයිගේ සුභ සිද්ධිය උදෙසා එලොව මෙලොව යහපත. ලෞකික නොවේ ලෝකෝත්තර පැත්තට අපි කතා කරමු. යහපත උදෙසා ඉන්න මට්ටමින් ඉහළට නගා හිටවන්න ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරොත් ඔබ සැබෑ ආදරවන්තයෙක්. උදාහරණයක් ධර්මදේශනයක් අහන්න සැලැස්සුවොත් බණ පොතක් ගෙනින් තෑගි දුන්නොත් මේක චුට්ටක් කියලා බලන්න මේකෙන් හුඟක් ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්. කියන්න පුළුවන් නම් ඔබ සැබෑ ආදරවන්තයෙක්. ආධ්‍යාත්මික පැත්තකට ඔහු ඇය ඔබට යොමු කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඔබ සැබෑ ආදරවන්තයෙක්. ඔබට ආදරය අහිමි වෙන්නේ නැහැ. සියලු දෙනාම ඔබට පෙරලා ආදරය කරන්න පටන් ගන්නවා. සමහර විට අර ඔබ කියන ඔබෙන් අහිමි වෙච්ච කෙනා වෙනදට වඩා ඔබට ආදරය කරයි. ආදරය කියන්නේ නැති වෙන දෙයක් නෙවෙයි. මේ ඔස්සේ තවත් කල්පනා කරන්න. හිතන්න. හිතලා ඔබ කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. නීල නුවන් නැති දෑල වලින් ඔය තවත් ලොවක් ඔබ එළිය කළාවේ කියන්නට හැකි පිරිසක් මගේ දෙව්සුව භූමියෙන් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අද අපිට අනුග්‍රහක ආශිර්වාදය ලබා දුන් ඒ පවුලේ සියලු දෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා. සැබෑ ආදරය හිමි වේවා. සැබෑ ආදරය හෘදයන් තුල ඇති වේවා කියලා මම එයාට ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමధుර ධම්ම දිවාකර නමාමි ශ්‍රා